समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස साधु साधु सब्बे संखारा निच्चाति यदा पඤ්ඤාය पස්සति अत निब्बिन्दति दुःखे समग्गो विसुද්ධියා සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගන්න ඕනේ අපේ ජීවිතවල තියෙන ඇත්ත తত্ত্বය තේරුම් ගන්න ඕනේ අපිට අයිති නැතුව සිද්ධ වෙන මේ වැඩපිළිවෙල අපේ මගේ කියලා අරගෙන කටයුතු කරන අපිට මේ தත්වයෙන් අත මිදීම සඳහා ඇත්ත తত্ত্বය ලෝකයේ තියෙන ඇත්ත తত্ত্বය මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක අපි අහගත්තත් හරියන්නේ නැහැ. දැනගත්තත් හරියන්නේ නැහැ. ඒවා එපා කියනව නෙවෙයි. තමන්ගේ තුලින් මේ තියෙන සත්‍ය ස්වභාවය තේරුම් ගන්නයි ඕනේ. ඉතින් අපි මේ සඳහා පෙර ධර්ම දේශනාවලදී පංච උපාදානස්කන්ධය මම මගේ කියලා ගන්න බැරි බව කොහොමද කියන එක පිළිබඳව ඒ පිළිබඳ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ පසුගිය ධර්ම දේශනා වලින් සාකච්ඡා කරා. මම කියලා කොයි කොටසටද අපි කතා කරන්නේ මගේ කියලා කොයි කොටසද කතා කරන්නේ කියලා මේක වැරදීමක් කියන කාරණාවත් ඒ වගේම මේ වැටිලා තියෙන අපහසුතාවය වැරදීමකින්දා හිතේ ඇතිවෙන සතුට පිළිබඳව සාකච්ඡා කරා. අපි මේ ලෝකේ සතුටු වීම සිද්ධ වෙන්න පුළුවන් ඇත්තටම ඇති වෙන සතුටක් තියෙන්නත් පුළුවන් වැරදීමකින්ද ඇති වෙන සතුටක් තියෙන්නත් පුළුවන්. ඒක අපි ආයතරයක් මතක් කරගෙන ඉමු. අපි හිතමුකෝ සත්පුරුෂ පුද්ගලයෙක් ඉන්නවා. සත්පුරුෂ පුද්ගලයා දැක්කම අපිට සතුටක් ඇති වෙනවා. නැත්නම් අපි හිතමුකෝ මණිකක් තියෙනවා. ඒක මණිකක් බව දැනගෙන ඒකේ ඔපය දැකලා ඒක වටිනාකමක් තියෙනවා කියලා දන්න හින්දා සතුටක් ඇති වෙනවා. ඒක ඇත්ත සතුටක්ද බොරු සතුටක්ද? ඇත්තට මේක මණිකක් හින්දා මේක වටිනාකමක් තියෙන හින්දා අපිට සතුටක් ඇති වෙනවා. මණිකක් වගේම සකස් කරපු පොඩ්ඩක්වත් වටින නැති දෙයක් තියෙනවා. ඒක මණිකක් කියලා රැවටිලා අපිට සතුටක් ඇති වෙනවා. එතකොට එතන සතුටක් නැද්ද? සතුටක් තියෙනවා. හැබැයි ඒ සතුට ඇතිලා තියෙන රැවටීමක් හින්දා නොදන්නාකමක් හින්දා. නොදන්නාකම හින්දා ඇති වෙන සතුට කොයි හරි වෙලාවක ඒක දැනගන්නකොට නැතිලා යනවා. නේද? ඒකින්ද ඇත්තම දෙයක් හින්දා උපදින සතුටක් තමයි තියෙන්න ඕන. පංච උපාදානස්කන්ධය පිළිබඳ අපිට සතුට ඇති වෙන්නේ. දැන් බලන්න රූප දැකලා සතුට ඇති වෙනවා. අපි හිතමු මනුස්ස රූපයක් දැකලා සතුට ඇති වෙනවා කියලා කෙනෙකුට. මනුස්ස රූපේ පාදාන්තේ ඉඳන් කේස මත්තකයේ දක්වාම තියෙන්නේ පිරිසිදු දේවල්ද අපිරිසිදු දේවල්ද? නේද? දුගඳ දේවල්ද සුගඳ දේවල්ද? නේද? ඊටාම පිළිකුල් අපිරිසිදු දුගඳ දේවල් තියෙන්නේ. ඉතින් මේවා දැකලා සතුටක් උපදිනවා කියන්නේ එහෙනම් නොදැනීමක් හින්දාද නැද්ද? නොදැනීමක් හින්දා වැරදි දෙයක් හින්දා සතුටක් ඇතිවීම. අන්න ඒ වගේ වැරදි දේ හින්දා ඇති වෙන සතුටක් තමයි සංසාරේ බොහෝ දුරට යන්න හේතු වෙලා තියෙන්නේ. ඉතින් මේක රෝගී තත්ත්වයක් වගේ හරියට නිකන් අපේ හිත ඒ රෝගයෙන් අත මුදවා ගන්න ඕනේ. ඒ සඳහා පංච උපාදානස්කන්ධයේ ඇත්ත తত্ত্বය තෝරගන්න ඕනේ. මොකද්ද පංච උපාදානස්කන්ධයේ තියෙන ඇත්ත తত্ত্বය? අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන එක. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන එක. මේක ක්‍රමානුකූලව එතෙන්ට අපි යන්න ඕනේ. නමුත් අපි එතන ගැන කතා කරද්දී අපිට සිද්ධ වෙනවා මූලිකවම
සාකච්ඡා කරගන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය මොකේද අපි පිරික්සන්නේ කියලා. හරි ඒ සඳහා අපි කෙටි විග්‍රහයක් මේ වෙලාවේ කරගමු. පසුව මොකද අපි දැන් මේ කරගෙන ආපු සාකච්ඡාත් එක්ක ටික මේ කියන ඒවා අරගෙන අපි විදර්ශනාවට යොමු කරවන්න ඕනේ. විදර්ශනාව කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳ ඇති වෙන විශේෂ ඥානය, විශේෂ නුවණ කියන එකයි. හොඳයි. දැන් මම මේ අත්ංගෙන් පොඩ්ඩක් විමසනවා. අපේ කය වෙනස් වෙන්නේ නැති වෙලාවක් එහෙම තියෙනවද දන්නේ නැහැ. ශරීරය. දැන් බලන්නකෝ නියපොතු වැවෙනවා. අපිව කිලුට වෙනවා. වයසට යනවා. නේද? කොණ්ඩේ වැවෙනවා. එතකොට කබ කඳුළු ගලනවා. මේ හැම එකක්ම බලපුවම හැම මොහොතකම අපිව වෙනස් වෙනවා. මේ දැන් ඉන්න එක්කෙනා නෙවෙයි හැන්ද වෙනකොට තව වෙනස්. නේද? මොනවා හරි වෙනස්කම් වෙනවා අපිට මේ නොපෙනුනාට. ඒ විතර නෙවෙයි පේන්නමත් වෙනස් වෙන වෙලාවකට. ඇයි? තරහ ටිකක් එහෙම ගියාම නේද? හදිසියෙ මේ දැන් එකපාරටම තරහ ගියොත් මූණ හොඳට වෙනස් වෙලා වෙනවා. ඒකට එහෙම හැම වෙලේම වෙනස් වෙනවා. මේ ශරීරය හැම වෙලේම වෙනස් වෙනවා. ඊළඟට මේ හිත මේෂනේ තියෙන අදහස නෙවෙයි තවත් කෙනෙක්. තව මොන හරි අපි නුරුස්සන දෙයක් ඇති වුණොත් එහෙම ඔන්න අපිට හොඳටම හිතට දෙනවා. ආය චුට්ටකින් ආය හරියනවා. ආය කවුරු හරි මොන හරි කවම ආය වෙනස් වෙනවා. ආය හරියනවා. හැම වෙලේම එකක් වෙනස් වෙනවා. අපි හොඳටම දන්නවා හිතේ ආයුෂය කොච්චරද කියලා. උත්පාද තිති භංග කියලා කියන ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන මොහොත දක්වා තියෙන එක චිත්තක්ෂණයයි හිතේ ආයුෂය. මේ හිතේ ආයුෂය කියන එක චිත්තක්ෂණයයි. එහෙනම් අපේ සිත් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා හැම වෙලේම ඇති වෙනවා නැති වෙනවා. කයේ ආයුෂය අපි දන්නවා, තේරුම් ගන්න ප්‍රථමයෙන් අපි දන්නවා. නමුත් කයේ ආයුෂය ගැන අපි අහලා තියෙන්නේ කොහොමද? චිත්තක්ෂණ 17යි කියලා. නේද? එහෙනම් චිත්තක්ෂණ 17ක් ඇතුළතත් මේ රූප කලාපයක් ඇති වෙලා නැති වෙලා යනවා. මොන හරි ඉතුරු කරලා දන්නේ නැති වෙන්නේ. මොනවා හරි සිත නැති වෙන්නේ මොනවා හරි ඉතුරු කරලාද කියලා අපි කල්පනා කරලා බැලුවොත්. මොනවා කියලා අපි හිතමුකෝ. කට්ටිය කියන දේ ඉතුරු වෙනවා කියලා. ඒක කොහෙද තියෙන්නේ? රූපේද? නෑ. නිර්වාණ ශාන්තිය තව උදා වෙලා නෑ. එහෙනම් ඒකත් පැත්තකට දාන්න වෙනවා. චිත්තය ඇති වෙලා නැති වෙලා ගියා. එහෙනම් ඉතුරු වෙන්නේ චෛතසිකේ විතරයි. චෛතසිකයේ ගැන සඳහන් වෙන්නේ කොහොමද? සිතත් එක්කම ඇති වෙලා සිතත් එක්කම නැති වෙලා යන එකක් කියලා. සිත ගන්න අරමුණව ගන්න එකක් කියලා. එහෙනම් කොහෙද ඉතුරු වෙන්නේ? එහෙනම් දැන් පාරණේව මතකයිනේ. නේද? කොහෙද ඉතුරු වෙන්නේ? සිතේ ඉතුරුනාද නැහැ. සිතත් ඇති වෙලා නැති වෙලා ගියා. චෛතසිකයේ ඉතුරුනාද නැහැ. ඒකෙත් ආයුෂය චිත්තක්ෂණයක්මයි. රූපේ ඉතුරුනාද නැහැ. නිර්වාණ සාන්තිය උදා වෙලා නැහැ. අභිධර්මයේ බොරුවක්වත්ද? නේද? අපි ධර්මයේ අරගෙන ධර්මයේ හදාරනකොට ධර්ම කරුණු අරගෙන කාත් එක්කද ගලපන්න ඕනේ? තමන් එක්ක ගලපන්න ඕනේ. හරි. තමන් එක්ක ගැලපුවේ නැත්නම් ඒ ධර්මයේ දැනගත්තට ඇති වැඩක් වෙන්නේ නැහැ. කවුරු ගැනද බණ කියලා තියෙන්නේ? බණ කියලා තියෙන්නේ අපි ගැන. කාගේ ක්‍රියාකාරීත්වයද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙන්නේ? අපේ ක්‍රියාකාරීත්වය ගැන. බම්බයක් විතර වෙච්ච මේ ශරීරය තේරුම් ගන්න ලෝකෙම තේරුම් ගත්තාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එහෙනම් අපි අපිව තේරුම් ගන්න ඕනේ. කුමන ධර්ම කරුණක් වුණත් අපේ මේ සිතට කයට යොදවන්න පුළුවන්කම තියෙනවා. ඒකට යොදවලා බලන්න. ඒකට ඇප්ලයි කරන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් වැඩක් නැහැ. නේද? එහෙම වුණොත් තමයි අත තත්ත්වය තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් කොහෙද මේක රැඳිලා තියෙන්නේ කියන ප්‍රශ්නේ එනවා. නැවත නැවත මතක් වෙන්න රැඳිලා තියෙන්නම ඕනද? දැන් ප්‍රශ්නය රැඳිලා තියෙන්නේ කොහෙද කියලා. මම දැන් අම්මා කියනකොට ඔන්න දැන් අම්මා මතක් වුණා. ඒක කොහේවත් තියෙන්නම ඕනද සකස් වෙන්න? නෑ. එහෙම තියෙන්න ඕන නෑ.
තියෙන්න උවමනාවක් නැහැ. නැවත සකස් වෙන්න තියෙන්න උවමනාවක් නැහැ. ඒක අතීතය හේතු වෙලා සකස් වීමක්. හරි? අතීත සිතුවිලි හේතු වෙලා සකස් වෙනවා මේ මොහොතේ. ඒක කොහේවත් තිබිලා එනවා නෙවෙයි. තිබිලා එනවා කියලා ගත්තොත් ඒ තිබී ඒමම ආත්ම කොට ගන්නවා. තියෙන තැන ආත්ම කොට ගන්නවා. ඒකයි කලින්ම මතක් කරේ මේ මමය, මගේය, මගේ නෙවෙය, අපිය, අපේය කියලා මේ හිතේ අපිට ඇති වෙලා නැති වෙලා යන දේවල් ඇති වෙලා නැති වෙලා යන්නේ නැහැ කියන අදහසක් එක්ක මගේ තරම මේකයි, මගේ ස්වභාවය මේකයි, මගේ මතකය මෙහෙමයි, මේක නිකන් මේ ශරීරය තුල හෝ ලෝකයේ කොහේ හරි හෝ විශ්වයේ තුල හෝ ගබඩා වෙලා තියෙන දෙයක් වගේ මම මේ කෑල්ලක් අල්ලන් ඉන්නවා. හැම වෙලේම ඇති වෙලා නැති වෙලා යන එක හුළඟ යනවා වගේ ජීවිතයක් මේක. මේ වෙලාවේ කියනකොට මතක් වෙන එකවත් මට තීරණයක් ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. මේ බලන්න ඕන. දැකලා හුරු කෙනෙක් හම්බ වෙනවා. දැකලා හුරු කෙනෙක් හම්බුනාට පස්සේ මොකද වෙන්නේ අපිට? එයා දැන් කියනවා මතකද මාව? පොඩ්ඩක් ඉන්නකෝ මතක නැහැ දැකලා හුරුයි වගේ හොඳට හුරුයි වගේ කියලා හොඳ නැහැ. නේද? බලන්නකො මතක් වෙන්නේ නැහැ. ඉතින් දැන් ලොකු අපහසුකකින් ඉන්නවා මතක් වෙන්නේ නැතුව. හැබැයි අර පැත්තෙන් චුට්ටක් මොන හරි මතක් කරපු ගමන් අයියා ඔක්කොම කියන්නේ නැහැ. ඉතිරි ටික මතක් කරනවා. මේක නේනම් මේ අපි කියන්නේ පොඩ්ඩක් මතක් කරන්න එතකොට මට මතක් වෙයි කියන්නේ. ඒ කියන්නේ ඒව මගේ වැඩද? අර නැති වෙච්ච එක කොහෙ තිබුණාද ආවේ? නේද? අර නැති වෙච්ච කොටස එයා චුට්ටක් මතක් කරද්දී ඔන්න මට ඉතින් ටික මතක් වුණා. ඒක කොහෙ තිබුණාද ආවේ? තිබුණා නම් මට දැනෙන්න බෑ. එහෙනම් අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය දේවල් ආය පැන්නි මෙතන නැවත හට ගන්නවා. හරි? ආන්ගේ නැවත හැට ගන්න වැඩපිළිවෙල චිත්තයේ ඒ වැඩපිළිවෙලට කියනවා චිත්ත පරම්පරාව කියලා. හරි? දැන් මං කියන දැන් මෙතන මේ සිද්ධ වෙන සිද්ධිය නැත්තම් දැන් මම කියන්නකෝ. මට අදාළ චිත්ත පරම්පරාව ඒ පරම්පරාවේ ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා තියෙන්නේ මගේ මව්ගේ රූපය. අම්මා කියනකොට කොහේ හරි තැනකින් මට නැවත මතකයට එන්නේ අර හේතු වෙන්නේ මොකද්ද? අතීතයේ අර මම දැකලා හඳුනගෙන තියෙන මව්ගේ රූපයයි. ওই පැත්තට අම්මා කියන වචනේ මෙතන ඉඳන් කවුරු හරි කෙනෙක් කියනවා නම් එක එක්කිනාට මතක් වෙන්නේ තමන්ගේ අම්මා. මොකද ඒ චිත්ත පරම්පරාවේ හඳුනා ගැනීම කෙරිලා නැති වෙලා ගිහිල්ලා තියෙන්නේ ඒ අම්මගේ රූපේ ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා තියෙන හැටියට. ඒක මේ ලෝකේ විද්‍යාමාන දෙයක්. හරි? ලෝකේ ඕන තරම් ඒවට සාධක තියෙනවා. දැන් අපි උදාහරණයකින් කතා කරමුකෝ. බොන්චටය පැල කරනවා. බොන්චටය පැල කරපුවාම පැලවෙනකොට බොන්චි වැල හැදෙනකොට මේ බොන්චි ඇටයට මොකද වෙලා තියෙන්නේ? ඒක තිබ්බ තැනකවත් නැහැ. නමුත් මේක ලොකු වෙලා පැහිලා කරල් හැදිලා අන්තිමට බොන්චි ඇට හැදෙනවද නැද්ද? අන්න ඒ පසුව හැදෙන බොන්චි ඇට හැදෙන්න අර බොන්චි ඇටේ හේතු වෙනවද නැද්ද? එහෙනම් පරණ එකක් හේතු වෙනවා දැන් එකක් හැදෙන්න. ඒක එතන නෑ වුණාට. නේද? එතන නෑ කියන්නේ එතන තිබ්බ තැන සලවුණක්වත් නෑ. ආයේක හැදීමක්වත් නෑ. එහෙනම් ඒකම හැදෙන්නේ නෑ මිශ්‍ර වෙවි ඒක හේතු වෙලා හැදෙනවා. ඒ වගේ අපේ අතීත සිතුවිලි හේතු වෙවි මිශ්‍ර වෙවි මේ වර්තමානයේ සකස් වෙනවා. හේතු වෙවි එකතු වෙවි සකස් වෙනවා. ඒක හොඳටම විද්‍යාමානයි. හරි? බලන්න හොඳටම විද්‍යාමානයි කියන්නේ මොනම දැන් ආය උදාහරණයක් කියන්න. මේක හරි කරදරයක්. හරිද? අපි හරි හිරිහැරයක් විඳින්නේ. ඒක අපිට තේරුම් ගන්න පුළුවන්. ඔන්න උදේම මම කාර්යාලයට යනවා කියලා හිතන්නකෝ. කෙනෙක් කාර්යාලයට යනවා. හරි සාන්ත හිතකින් යන්නේ උදේ නැගිටලා. යනකොට කවුරුත් රුස්සන්නේ නැති වැඩක් කරනවා. දැන් මොකද වෙන්නේ? ඔන්න නරක සිතුවිලි පහළ වෙනවා. ඒ කියන්නේ තරහ සිතුවිලි පහළ වෙනවා. ඊට පස්සේ ටිකක් වෙලා යද්දී කවුරු හරි ඇවිල්ලා අර රුස්සන්නේ නැති වැඩේ කරන කෙනා ගැන කේලම් වගේක් කියනවා. දැන් මොකද වෙන්නේ?
දැන් අර නරක සිතුවිලි පහළ වුණ එකයි කේලම් කියපු එකයි දෙකම එකතු වෙලා හේතු වෙලා එතන ඉඳන් පල්ලෙහාට හැදෙන සිතුවිලි හරියට වැඩි තරහද නැද්ද? හරියට වැඩි වෙන තරහයි. හරි. ඊට පස්සේ ටිකකින් අර රුස්සන් නැති වැඩේ කරපු එක්කෙනා ඇවිල්ලා මට බයිනවා. බැලලා යනවා. දැන් කොහොමද තත්ත්වය? දැන් උස්සන්නයි නේද? දැන් මොකද වෙන්නේ? දැන් ඔන්න කොටස් තුනක් මම කිව්වා. රුස්සන් නැති වැඩේ කරපු එක, බැන්න එක, කේලම් කියපු එක, බැන්න එක, ඒ හරිය හැමතැනම සිතුවිලි පහළ වෙච්ච ඒවා තියෙනවා මට දැන්. ඇත්තට සිතුවිල්ල එන්නේ මම අඳුරගත්තේ නේද? ඊළඟ ටිකකින් මොකද වෙන්නේ? ඒ බැන්න එක්කෙනා ඇවිල්ලා මට වැඳලා සමාව අරගෙන අඬලා ආය කවදාකවත් මේව කරන්නේ නැහැ කියලා යනවා. එතනත් මට සිතුවිලි වගේක් හම්බෙලා තියෙනවා නේද? දැන් ඔන්න මං ඉන්නවා. ඉන්නකොට මට මේ හතරවෙනි කොටසෙන් වැඩිපුර සිතුවිලි එකතු වෙලා මට සිතුවිල්ලක් එනවා දැන් හැදෙනවා. හරිද? එතකොට මට එන්නේ අර ගැන අනුකම්පා සහගත එකක් නේද? අනේ ඇඬුවනේ ඇත්තට බෑන් මේ නේද වැන්දානේ ඇත්තට කියලා මේ හරි කරුණාකරන සිත දෙනවා. ආයෙත් ඔහම ඉන්නකොට එකපාරට මෙන්න මෙහෙම මතක් වෙන්නේ නැද්ද බලන්න. වැන්දට ඇඬුවට ඉස්සෙල්ලා කියපු වචන කියලා එහෙම මතක් වෙලා තරහ යනවද නැද්ද? කියපු ඒවා ඒ කොයි කොටසෙන් වැඩිපුර එකතු වෙලාද? අර බැන්න කොටසෙන් වැඩිපුර එකතු වෙලා නේද? ඒ පැත්තෙන් එකතු වෙලා දැන් ආයෙසරය තරහ යදෙනවා මෙහෙ. නේද? අපේ හිතේ ක්‍රියාත්මක වෙන විදිය. ආයෙ වෙලාව ඒ කියන්නේ අර තරහ ඇති වෙන්න හේතු වෙලා සිතුවිලි ඇති වෙච්ච කොටසෙන් වැඩිපුර එකතු වුණොත් තරහ ඇති වෙනවා. අනුකම්පාව ඇති වෙන්න හේතු වෙන කොටසෙන් වැඩිපුර එකතු වුණොත් අනුකම්පාව ඇති වෙනවා. වෙලාවකට නිකන් දැන් නිකන් අච්චාරුවක් වගේ හැන්දවරුම හරියන්නේ නැහැ දැන්. එක වෙලාවකට අනුකම්පාව ඇති වෙනවා, එක වෙලාවකට තරහ ඇති වෙනවා. එක වෙලාවකට අනුකම්පාව ඇති වෙනවා, එක වෙලාවකට තරහ ඇති වෙනවා. අපේ ජීවිතත් එහෙමද නැද්ද බලන්න. මේ ගෙදර ඉන්න කට්ටියත් එක්කත් මොකද වැඩි? මේ දෙන්න දෙමාළු ගැනත් මොකද වෙලාවකට වැඩි? පාරණ කරපු ඕන් නැති වැඩ මතක් වෙනකොට තරහ ගිහින් තනියම මෙහෙම පුපුර ඉන්නවා අපි. නේද? අපි ආදරය කරන අය නේද? ලෙන්ගතුවේ ඉන්න අය කරපු පරණ ඕන් නැති වැඩ මතක් වෙනකොට ගෙදර දැන් පුටුවක් දැන් අපිට මේ පුටුවක් උඩ නිදහසේ ඉන්න බෑ කියලා මම කියන්නේ. නිදහසේ ගෙදර පුටුවක් උඩලා මං ඉන්නකෝ මං හොඳට ඉන්නවා කියලා ඉන්න බෑ. ඉන්න ගියාම කවුරු හරි කෙනෙක් පරණ කරපු නැත්තම් මට තරහට හේතු වෙච්ච අතීත සිතුවිලි එකතු වෙලා ආවිල්ලා මෙතන තනියම පුපුරන ගතිය වෙනවා. ඉතින් කවුරු හරි ආවත් ඉන්නේ තනියම ඉන්නේ පුපුර අපරාධේ. නේද? ඒ වගේම හොඳ දේවල් මතක් වුණොත් හොඳටත් ඉන්නේ. නේද? එතකොට ඔන්න ඔය බලන්න හැම නිමේෂයකම අපේ හිත මොකද වෙන්නේ? වෙනස් වෙනවද නැද්ද? හැම නිමේෂයකම වෙනස් වෙනවා. පුළුවන්ද ඒක මට ඕන විදිහටද කරන්නේ? හැම නිමේෂයකම වෙනස් වෙනවා. හරිද? දැන් ඒකේ ලක්ෂණය තමයි, ඒ කියන්නේ ඒකේ ක්‍රියාකාරීත්වය තමයි ඇති වෙනවා නැති වෙනවා. නේද? ඇති වෙනවා නැති වෙනවා. සිත ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා. අපි සිත ගැනම කතා කරමු පොඩ්ඩක්. දෙකම පටල ගන්න නැතුව එක දිගට. එතකොට ඇති වෙනව නැති වෙනව කියන්නේ එහෙනම් මොකුත්ම ඉතුරු වෙන්නේ නැහැ. ඒක පැහැදිලි. ඊට අපි පුද්ගලයන්ගේ සිත් හඳුනා ගැනීමක් අපි තුල ටිකක් තියෙනවද නැද්ද? අහවලා කරුණාවන්ත කෙනෙක්, අහවලා හරියට තරහ යන කෙනෙක්, අහවලා මෙහෙම කෙනෙක්, අහවලා ගුණවන්තයි, අහවලා සත්පුරුෂ ගතිගුණ තියෙනවා කියලා. අපිට කවුරු හරි කියනවා අහවලා සත්පුරුෂ ගතිගුණ තියෙන කෙනෙක් කියලා. එහෙම කිව්වහම ඇත්තටම අපි ගිහිල්ලා කතා බහ කරලා බලනකොට එයාගේ සත්පුරුෂ ගතිගුණ තියෙනවද නැද්ද? ලෝකයේ මිනිස්සුන් හඳුනා ගන්නවා. එතකොට අන්න ඒ එක්කෙනාගේ වෙනස් ගතිගුණ තියෙන පුද්ගල වේදයෙන් අපිට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ ඇයි? අන්න අර වගේ හඳුනා ගැනීම තියෙන්නේ ඇයි කියලා අපි හිතන්න ඕනේ. හැම වෙලෙම ඇති වෙලා නැති වෙලා යන හිත ඇති වෙනවා නැති වෙනවා. නමුත් නැති වෙන සිත නැවත ඇති වෙන්න නේද? නැවත ඇති වෙනකොට පරණ ඒවා හේතු වෙනවා. පරණ වැඩියෙන් කරුණාවන්ත සිතුවිලි ඇති කරගත්ත කෙනෙක් නම් එයාගේ හටගන්නේ කරුණාවන්ත ඒවා. පරණ තරහා සිතුවිලි ගොඩ ඇති කරගත්ත කෙනෙක් නම් ඒවා හේතු වෙලා එකතු වෙලා තරහා සිතුවිලි ඇති වෙන කෙනෙක්. දැකලා තියෙනවද පුංචි ළමයි? දැන් ළමයි කීප දෙනෙක් හදපු අම්මාලා දන්නවා චූටි කාලේම
සමහර ළමයි කිරි අයින් කරපුවාම සමහර අය ඔහේ ඉන්නවා. සමහර අය අඬනවා. සමහර අය පොඩ්ඩක් තරහ ගති පෙන්නනවා නේද? තරහ ගති පෙන්නනවා චූටි කාලෙම ඉල්ලීම් දිනා ගන්න හදනවා වගේ ගතියක් තියෙනවා සමහර අයගේ. නේද? පොඩි කාලෙම නපුරු ගති ඉස්මතු වෙන ගතියක් තියෙනවා. ටිකක් ලොකු වෙනකොටම. ඒව කොහෙන්ද දන්නේ? ඒව කොහෙන්ද? සංසාර ගතිය නේද? පෙර සසර අපි මේ චිත්ත පරම්පරාව කියන එක නැවත හේතු වෙවි නැවත සකස් වීම හේතු වෙවි සකස් වීම හේතු වෙවි සකස් වෙවි මේ සිත් වැල සංසිඳෙන්නේ ඉවර වෙන්නේ කවද්ද? නිවන් දැක්කහම එතකම්ම අකණ්ඩව හැදෙනවා. හරිද? හරියට දැන් බලන්නකෝ ගහක් අරගෙන ඒ ගහක් හැදෙන්න පටන් ගත්තාම මේ ගහේ සෛල නැත්නම් ගහේ වර්ධනය සම්පූර්ණයෙන් ඉවර වෙන්නේ පොඩ්ඩක්වත් ආය වර්ධනය වෙන්නේ නැති ඉවර වෙන්නේ ගහ මරුණා. නේද? එතකම්ම නේද පොළොවෙන් සාරේ උරා ගනිමින් අන්තිම බිඳුව දක්වාම සටන් කරනවා ගහ නේද? මම දැකලා තියෙනවා වේලිච්ච ගස්වල සමහර තැන්වල එක කොළයක් විතරක් තියෙනවා ඕන. එක කොළයක් හරි අමුයි නම් අපි කියනවා මේක තාම ක්‍රියාත්මක වෙනවා කියලා මොකක් හරි කාරණාවක්. ඒ වගේ මේ චිත්ත පරම්පරාවත් පරිනිර්වාණය දක්වාම යනවා. හරි. ඊට පස්සේ ඒක සංසිඳිලා යනවා. ඒ පරිනිර්වාණය දක්වාම එන්නේ මොනවාද? අතීතේ ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි හේතු වෙවි භවයෙන් භවයට එහාටත් මේක හේතු වෙනවා. ඔන්න ඔය ටිකම දැන ගැනීම අපිට හරි වටිනවා. ඇයි? යන තැනකට අරයි යන්න දැන් මෙහෙ හිතන්න පිටරටකට යන්න එක්කෙනෙක් ඉන්නවා. මෙහෙ යන්න බලාගෙන ඉන්න එක්කෙනා මෙහෙ ඉඩම් කඩම් ඇති තරම් ගන්නවා. වැඩක්ද? ඉතින් ඉඩම් උසයි යන්නේ. නැගි මෙහෙ ගෙවල් හදනවා යා. උසයි යන්නේ බෑ. එයා කරන්න ඕන මොකද්ද? ඒවා විකුණලා සල්ලි එකතු කරගන්න එකයි. සල්ලි නම් අරයි යන්න පුළුවන්. ඒ වගේ මරණ සතිය තියෙන කෙනෙක් සංසාර ජීවිතය ගැන හැඟීමක් තියෙන කෙනෙක් මේ ගෙවන ජීවිතයේ ඔන්න ඔය කාරණාව දැනගත්තොත් එහා පැත්තට යන්නේ හම්බ කරගන්න භවභෝග සම්පත්තත් මරණයෙන් මත් එහා පැත්තට අරයි යන දේවල් වගේක් තියෙනවා. අරයි යනවා නෙවෙයි නේද? අපි අරයි යනවා කියන වචනේ පාවිච්චි කරන එක වැරදි. නමුත් මරණයෙන් මත්තේ හේතු වෙන දේවල් වගේක් තියෙනවා. මේ කාට හරි කවුරු හරි කියලා තියෙනවා අහලා තියෙනවද? අනේ අහවල් කෙනාට දරුවෙක් ලැබිලා අක්කර 5ක පොල්ලත්තක් තියෙන දරුවෙක්නේ හැම්බෙලා තියෙන්නේ. එහෙම ඒවා නැහැ නේද? ඒ මොකද එයාට ගිය භවයේ අක්කර 5ක් තිබ්බට ඒක ඊළඟ භවයට හේතු වෙන්නේ නැහැ නේද? ඔප්පු ටික ඔක්කොම අවලංගු වෙනවා. බැංකු ගිණුම් ටික ඔක්කොම අවලංගු වෙනවා. හොරකම් කරපු ඒවා ඔක්කොම ටික අවලංගු වෙනවා. එහෙනම් ඒක හරියන්නේ නැහැ. හැබැයි යම් කුසල් සිතුවිල්ලක් හදාගෙන තිබුණා නම් ඒක නම් හේතු වෙනවා. බෝධිසත්වයන් වහන්සේ වප් මගුල දවසේ පුංචි සිද්ධාර්ථ කුමාරයා වෙලා අයිනෙන් තියලා කට්ටිය අරහේ වප් මගුලට ගිහලා මොකද උනේ? කිසි දෙයක් දන්නේ නැති මේ පුංචි කුමාරයාට හුලං වදිනකොට ආනාපානෙ වැඩුණා. නේද? ඒ මොකද්ද? සංසාරගත පුරුද්ද. ඒ වගේ සසර පුරුදු කියන ඒවා එන්නේ ඔන්න ඔය ක්‍රමයට. එහෙනම් අපි මොකද කරන්න ඕන? මරෙන්න මොහොතක් කියලා හරි තමන්ගේ නිවැරදි පුරුදු ඇති කරගෙන යහපත් පුරුදු ඇති කරගන්න ඕනේ. ඔන්නේ සිත් වැල ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ඒක පිළිගන්නවද? සිත් වැල ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. එතකොට කෙනෙක්ගේ ආදරයක් අපිට ලැබිලා තියෙනවා කියලා හිතන්නකෝ. කවුරු හරි කෙනෙක් Tamanට ආදරය කරනවා. මේකත් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවද නැද්ද? නේද? ඇයි ඒක ගැන ඔච්චර තණ්හාව? මම දැන් කිව්වොත් එහෙම මේ ආදරයෙන් වැඩිපුර ලැබිලා තියෙන සතුටද දුක්ද? වැඩිපුර මං අහන්නේ. වැඩිපුර දුක්. කවුරුත් කියනවා වැඩිපුර දුක් ලැබිලා තියෙන්නේ කියලා. නේද? මම දැන් හිමීන්තරේ කියනවා එහෙනම් අදම අයින් කරලා දාන්න. අදම ආදරේ අයින් කරලා දාන්න කියනවා. කැමතිද? කැමති නෑ. පුදුම වැඩේ කියන්නේ කැමති නෑ. ඇයි මේ? මේ දුක් ලැබිලා නැති අයින් කරන්නකො. එකක් අයින් කරන්න බෑ. Tamanට අයින් කරන්න බෑ. තනියම. එක පාටම බෑ. අනිත් එක පුළුවන් වුණත් කැමතිද කියන්නකො. කැමති නෑ. ආදරය කියන්නේ කුසලයක්ද අකුසලයක්ද?
අකුසලයක්. ඒක ලෝභයක් නේද? එහෙනම් අකුසල අයින් කරන්න කැමති නෑ ඕ. නේද? එහෙනම් ඒකේ ඇත්ත తත්වය තේරුම් ගන්න මොකක්ද ඒක? එහා පැත්තේ සිතත් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා නේද? ආන්ගේ ඇති වෙන නැති වෙන සිත ගැන ඇයි මම මෙච්චර ලෝභ? ඇයි මම මෙච්චර ලෝභ? එහා පැත්තේ ඇති වෙනවා නැති වෙනවා. ඇයි මේ ඇති වෙලා නැති වෙන ශරීර ගැන සිත් ගැන අපිට මෙච්චර ලෝභයක්? මේ මොහොතේ ඇති වෙන ආදරය දැන් මොහොතක් හිතන්නකෝ ආදරය කියන එකම ගැන හිතමු අපේ තමන්ගේ හිතේ ආදරයක් තියෙනවා කියලා හිතන්න. මේක හැම වෙලේම එක වගේ තියෙනවා. නෑ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ තමයි. වැඩියෙන් ආදරයට හේතු වෙච්ච ඒවා එකතු වෙනකොට වැඩියෙන් ආදරය ඇති වෙනවා. වෙලාවකට ගොඩාක් ආදරය ඇති වෙන අතරේ වෙලාවකට නැති එකමයි හොඳ කියලා හිතෙනවා. ඕනෙම නෑ කියලා හිතෙනවා. ආයතා චුට්ටකින් නෑ ඕනේ කියලා හිතෙනවා. මොකද ඒක වෙනස්කම්. අර ඕනේ නෑ කියලා හිතෙන්න හේතු වෙච්ච පරණ දේවල් මෙතෙන්ට හේතු වෙනකොට එපාම කියලා හිතෙනවා. නේද? ආදරය කියනකට හේතු වෙන දේවල් හේතු වෙනකොට ඕනම කියලා හිතෙනවා. නේද? ඒක මගේ වැඩක්ද? නෑ. එහෙනම් මගේ පැත්තෙන් තියෙන ආදරය හැම වෙලෙම ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා එක වෙලාවට එක විදිහ නේද? එහෙනම් මේ පැත්තත් එහෙමද නැද්ද? වෙන කෙනෙකුගේ පැත්තකිනුත් එහෙමයි. එතකොට වෙන කෙනෙකුගේ පැත්තකිනුත් එහෙමයි. හරි? දැන් එහෙම ඇති වෙන නැති වෙන ඇති වෙන නැති වෙන ඒ චිත්ත පරම්පරාවක ඇති වෙන අපිටම කෙනෙක්ගේ ආදරයක් කියලා ඒක ගැන අපිට මෙච්චර තණ්හාවයි. එහෙම එකක් ගැන අපිට මෙච්චර තණ්හාවයි. මේ ඔක්කොම හොයන්න ඕනේ. හරිද? තණ්හාවයි ශෝකයි බයයි හැදුවේ. ඉතින් තමන්ගේ දිහා බල බල මේව හොයන්න ඕනේ. නැත්තම් පස්සේ හරි කරදර අප්පා. නේද? හරි කරදර. මොකද කරදර? තාම ප්‍රශ්නේ උනේ නැහනේ. හරි. එක ඒවා නැති වෙන්න පටන් ගත්තාම තමයි රත් වෙන්න පටන් ගත්තාම තමයි එක එක්කෙනා මැරෙන්න පටන් ගන්නවා චිත්ත පරම්පරාව හොයන්නවත් නැතු වෙනවා වෙන කෙනෙකුට. ඒ වගේ මේ කරදර ටික එනකොට තමයි වැඩේ තේරෙන්නේ. ඊට පස්සේ මේකේ ආය ධර්මයක් හදාරන්නත් බෑ භාවනාවක් කරන්නත් බෑ ලොකු පීඩාකාරී තත්ත්වයන් එනවා. ඉතින් වෙනවමද නැද්ද ඔවා? එහෙම එකක් වෙන්න ඉස්සෙල්ලා වැඩේ කරගන්න ඕනේ. දැම්මම අරගෙන කල්පනා කරලා දැන් මේ ටිකක් හොඳින් ඉන්නවා යන්තම් මේ පොඩි කාලයක් මේ ඉන්නේ හොඳින්. නේද? ඒ වෙලාවේ මේ ගවේෂණය කරගන්න ඕනේ. මොකද්ද මේකේ තේරුම කියලා. ඒතකොට මේකේ තේරුම අපිට හොඳට තේරෙනවා. මේක හැම වෙලෙම ඇති වෙලා නැති වෙනවා. මොකද මේ තණ්හාව මෙච්චරේ වුණාට. ඇති වෙන නැති වෙන සිත් ගැන ඇති වෙන නැති වෙන ආදරය ගැන තණ්හාව තමයි දැන් අපි කියන්නේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියලා නේද? ඒක චක්‍රයක්නේ. ඇති වෙනවා නැති වෙනවා කියන එක ඔය කියන්නේ සමුදය වය කියන එක. හරි? ඇති වෙනවා නැති වෙනවා කියන එක චක්‍රයක් නම් කොතනින් පටන් ගත්තත් කමක් නැහැ නේ. නැති වෙනවා කියන වචනින් පටන් ගන්න කියාගෙන යම් බලන්න පොඩ්ඩක්. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියනකොට මම දැන් නැති වෙනවා කියන වචනින් පටන් ගන්න කියනවා. නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා. හරිද? එහෙනම් මොකද්ද මේ කියන්නේ? නැති වෙන දේ ඇති වෙනවා. නේද? එහා පැත්තේ ඉන්න කෙනාගේ නැත්තම් මගේ පැත්තට ආදරය ලැබෙන කෙනාගේ ආදරය මට නැති වෙනවා තමයි. දැන් තරහ ගිහලා වෙලාවකට දැන් කියනවා නේද? සංසාරේවත් මට ඕනේ නැහැ. ඕන් දැන් හොයන්න. සංසාරේවත් එපා කියනවා. ඒකට අහන් ඉන්න කෙනා දන්නව? දැන් නැති වෙලා දැන් ආදරේ හොඳටම නැති වෙලා කියලා දන්නව? ඒනට මොකද්ද ඒ දන්නේ? ඔය කිව්වට හෙට උදේ වෙනකොට ආය ඔක්කොම හරි කියලා දන්නවද නැද්ද? අන්න තණ්හාවට හේතුව. මොන දේ මේ ජීවිතේ නැති වුණත් ආයසරයක් ඒවා ඇති වෙනවා කියලා අපිට ලොකු තණ්හාවක් තියෙනවා. හරිද? රූප ගැනත් එහෙමමයි මේ කියන අරූපී කොටස ගැන එහෙමම තමයි. මේ දෙක ප්‍රායෝගිකව තේරෙනව නේද? ඇයි එහෙනම් කෙනෙක් තරහ වුණාම අපි සම්පූර්ණයෙන් අයින් කරන්න බෑ නේද? අපේ බලාපොරොත්තුවක් තියෙන අසනීපයක් වෙනවා මොන දැන් වෙනසක් වෙලා. නිරෝගීකම නැති වෙලා. ඒ වුණාට බලාපොරොත්තුවක් තියෙනවා ආය ඇති වෙනවා කියලා. හැමදේම තිබ්බ විදිහටම වෙයි තිබ්බ විදිහටම වෙනවා තිබ්බ විදිහටම වෙනවා කියලා අදහසක් තියෙනවද නැද්ද? තිබ්බ විදිහටම වෙනවා හොඳ විදිහටම වෙනවා කියලා අදහසක් තියෙනවා. අන්න ඒක හින්දා අපිට
මේ ලෝකයේ තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය නැති වුණාට නැවත ඇති වෙනවා කියලා අපිට ලොකු තණ්හාවක් තියෙනවා. නැති වෙන එක ඇති වෙනවා කියලා. අන්න එතන තමයි හරියටම තේරුම් ගන්න ඕනේ තැන. හරිද? අපිට මේ තණ්හාව ඇති වෙන්න හේතු වෙලා තියෙන්නේ ඔන්න ඔය කියන ඇතිවීම නැතිවීම කියන සංසිද්ධිය ගැන අපි හොඳට දන්න හින්දා. ඔන්න ඔතන තමයි බුදුරජාණන් වහන්සේ අපිව විදර්ශනාවට යොමු කරන්නේ. හරි. ඉස්සෙල්ලාම සමුදය වය කියන එක අපි තේරුම් ගන්නවා. සමුදය වය දැනගත්තා. ඒ කියන්නේ ඇති වෙනවා නැති වෙනවා කියලා. ඇති වෙලා නැති වෙලා නැවත ඇති වෙන දේවල් ඇති වෙන්නේ තිබ්බ විදිහටමද වෙනස් වෙලාද? අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඔන්න පළවෙනි ලක්ෂණය. චිත්ත කොටසේ හෝ නැත්නම් අරූප කොටසේ හෝ රූප කොටසේ හෝ යමක් ඇති වෙලා නැති වෙනවා නම් නැති වෙච්ච දේවල් නැවත ඇති වෙනවා නම් ඇති වෙනවා නැති වෙනවා මෙන්න මේ ඇති වෙනවා නැති වෙනවා කියන චක්‍රයේ එක සැරයක් ඇති වෙලා නැති වෙලා ඊළඟ සැරේ ඇති වෙනවා කියන එක සිද්ධ වෙද්දී ලක්ෂණ තුනක් අනුව සිද්ධ වෙන්නේ. මොනවද ඒ ලක්ෂණ තුන? පළවෙනි එක අනිත්‍ය ලක්ෂණය. ඒ කියන්නේ නිට්ටය නෑ. හරිද? නිට්ටය නෑ. මේ ලෝකේ නිට්ටයව තියෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි හැදිච්ච දේ එක දිගටම මේ විදිහටම තියෙනවා. හරි. අනිත් එක තමයි නැති වුණා නම් තිබ්බ විදිහට නැති වෙන්න ඕනේ. නේද? එතකොට අපි හිතමු දැන් අපි කතා කර හිටියේ හිතක ඇති වෙන හැඟීමක් ගැන තරහක් කියමුකෝ. තරහක් කෙනෙකුට ඇති වෙලා ඒක නැති වෙනවා. ඒසනේ. තිබ්බ විදිහටම නම් ආය ඇති වෙන්නේ ඒ තරහ එක දිගට තියෙනවද නැද්ද? අහන ඒක නිත්‍යයි කියලා ගන්න පුළුවන්. ආදරය කියන්නකෝ. ආදරය කියන එක නැති වෙලා නැවත ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ තිබ්බ විදිහටම නම් නිත්‍ය වෙනස් වෙන්නේ නැහැ. එහෙම නෑ ලෝකේ. ඔන්න බුදුරජාණන් වහන්සේ අපිට ඉස්සෙල්ලාම පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම ප්‍රකට කරගන්න කියනවා. ඒක අල්ලගන්න කියනවා. ඒකල්ල ඒක පිරික්සන්න කියනවා. ඒ ඇතිවීම නැතිවීම තුල පළවෙනි ලක්ෂණය. ඇතිවීම නැතිවීම තුල තියෙන පළවෙනි ලක්ෂණය තමයි මොකද්ද? ඔන්න ඔය ඇති වෙලා නැති වෙන්නේ තිබ්බ විදිහට නෙවෙයි. ඇති වෙලා නැති වෙන්නේ තිබ්බ විදිහට නෙවෙයි. ඇති වෙලා නැති වෙන්නේ වෙනස් වෙලා. සිතත් එහෙමයි, කයත් එහෙමයි. නිත්‍ය නැහැ. හරිද? නිත්‍ය නැහැ. ඒක මේ රූපී අරූපී කොටස් දෙකේ හැම වෙලේම අපි දැනගන්න ඕන දේ තමයි ඇති වෙලා නැති වෙන්නේ, ඇති වෙලා නැති වෙන්නේ, නැති වෙලා ඇති වෙන්නේ වෙනස් වෙලා. නැති වෙච්ච දේ ඇති වෙන්නේ වෙනස් වෙලා. ආන් ඒක හින්දා ඒක නිත්‍ය නැති හින්දා අනිවාර්යයෙන්ම සැපද දුක්ද? දුක. හරි. ඒකට ඇති වෙලා නැති වෙන්නේ වෙනස් වෙලාමයි. ඇති වෙලා නැති වෙන්නේ වෙනස් වෙලා, නැති වෙලා ඇති වෙන්නේ වෙනස් වෙලා. නැවත ඇති වෙන හිත, නැවත ඇති වෙන රූපය අනිවාර්යයෙන් වෙනස්. එන්න ඒ ලක්ෂණය තමයි නිත්‍ය නැති ලක්ෂණය, අනිත්‍ය ලක්ෂණය. ඒක එහෙම උනේ නැත්තම් ඔන්න අපිට මේ ලෝකේ සැපයි කියලා ගන්න තිබ්බා. හරිද? ඔන්න ඕක පංච උපාදානස්කන්ධේ අපි තේරුම් ගත යුතු දෙය. ඊළඟට යමෙකුට මෙන්න මෙහෙම තර්ක කරන්න පුළුවන්. තුවාලයක් ඇති වුණා. ඒක හොඳ වෙනවා කියන්නේ වෙනස් වෙනවද නැද්ද? ඉතින් හොඳයි නේ වෙනස් වීම. ලෙඩක් හැදුනා. හොඳ වෙනවා කියන්නේ වෙනස් වෙනවද නැද්ද? එහෙනම් වෙනස් වීම සැපයිනේ. මොකද ඒ ගැන කියන්නේ? හොඳයි. දැන් ඒක තමයි මම කියන්නේ මේවා අපි හොඳට පරීක්ෂා කරලා බලන්න ඕනේ. මේක නැත්තම් වෙනස් වීම සැපයි කියලා අපිට දැනෙන්න පුළුවන්. හොඳයි තුවාලේ ආය හොඳ වුණා කියන්නකො හොඳ වෙලා ආය ඒ හොඳ වෙලා තියෙන තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්ද බෑද? පුළුවන්. එහෙනම් යමක් වෙනස් වෙන ස්වභාවයේ තියෙනවා නම් ඒක
දුකටම හේතු වෙනවා. මොකද හොඳ පැත්තට වෙනස් වුණාට හොඳ පැත්තට වෙනස් වුණත් ඒක කොයි වෙලේ අනිත් පැත්ත හැරෙයිද කියලා කියන්න බෑ. අනිත් එක තමයි හොඳ පැත්තට යන්න අපේ సంతానගතව තියෙන උපාදානය වැඩි වෙනවා. ඒ උපාදානය වැඩි වෙන්න ඒක වෙනස් වෙනකොට ඇති වෙන දුක වැඩි වෙනවා. හරි? එතකොට දැන් මෙන්න මේ ඇති වෙන සමුදය වය නැත්තම් ඇතිවීම නැතිවීම තුලින් අපි අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරගන්න ඕනේ. දුක්ඛ ලක්ෂණය ප්‍රකට කරගන්න ඕනේ. දැන් අපි දැන් කතා වුණානේ යමක් වෙනස් වුණා කියලා. මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ සිද්ධ වෙන මේ වෙනස් වීම මට ඕන හැටියට වෙනස් වෙනවා නම් මට ඕන විදිහට වෙනස් වෙනවා නම් මට ඒක වඩා හොඳ පැත්තට අරන් යන්න පුළුවන්ද බැයිද? හැම වෙලේම වඩා හොඳ පැත්තට අරන් යන්න පුළුවන්. හරි? එහෙම වුණා නම් ඒත් මට ලෝකේ සැප විඳින්න පුළුවන් හොඳට. කැමති විදිහට සැප විඳින්න පුළුවන්. මට ඕන හැටියට අරන් යන්න පුළුවන්. ඔන්නේ නැති වෙලා ඇති වෙන මේ ලෝකයේ මේ නැති වෙලා ඇති වෙන පංච උපාදානස්කන්ධයේ ඇතිවීමත් එක්ක වෙනස් වීමක් තියෙනවා වගේම ඒ වෙනස් වීම මට ඕන හැටියට තියෙන වෙනස් වීම නෙවෙයි කියලාත් අපි තේරුම් ගන්න ඕනේ. මට ඕන හැටියට වෙනස් කරන්න බෑ. මට ඕන හැටියට නවත්තන්න බෑ. මට ඕන හැටියට පවත්වන්න බෑ. ඒක මොන ලක්ෂණයද? අනාත්ම ලක්ෂණය. හරිද? අන්න බලන්න දැන් අපිට කොයි වෙලාවක හරි තේරුණා ඒ කියන්නේ මේ ඇතිවීම නැතිවීම ගැන මට පුදුම තණ්හාවක් තිබ්බා නේද? ඇති වෙලා නැති වෙලා ආය ඇති වෙන එක ගැන පුදුම තණ්හාවක් තිබ්බා. ඒ තණ්හාව තිබ්බේ මොකද නැවත ඇති වෙනවා කියලා. නමුත් හොඳට පිරිස්සගෙන යන කෙනෙකුට තේරෙනවා ඒ ඇති වෙලා නැති වෙලා ඇති වෙන දේ නැවත ඇති වෙන්නේ වෙනස් වෙලාමයි. ඒ වෙනස් වීමට මට අතවත් තියන්න බෑ. මුකුත් කරන්න බෑ. හරි? එහෙනම් අනාත්මයි. එතකොට මට වෙලා තියෙන්නේ මොකද? ඔහේ බලාගෙන ඉන්න. හරි? උණ ගැවුනහම අපි කියනවා අපි උණ හොඳ කරගත්තා කියලා. අපිත් හොඳ කරගත්තේ නෑ. බෙහෙත් බීලා බලාගෙන හිටියා. එනදී කාටවත් අපිට උනත් කොයි වෙලාවකවත් උණක් හැදුනොත් එහෙම අසනීපයක් වුණොත් ඒක මේට බෙහෙත් යන්න ඕනේ නෑ නේද? අපිට පුළුවන් නම් ඒක කරගන්න. නේද? අන්තිම බෙහෙත් දීපු පමණින් ඔක්කොම අඩු වෙනවද? බලාගෙන ඉන්නවා. දැන් වෙයි කියලා බලාගෙන ඉන්නවා. හරි? ඔන්න ඔය ඇතිවීම නැතිවීම තුලින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්න වෙනවා කවදා හරි. හොඳටම තේරුම් ගන්න වෙනවා. කෙලෙස් අඩු වෙන්න නම්, කෙලෙස් කැපෙන්න නම්, සමතයක් වැඩෙන්න නම්, සමාධියක් වැඩෙන්න නම්, විදර්ශනා සමාධියක් ඒ වගේම විදර්ශනාවක් වැඩෙන්න නම් ඔන්න ඔය ටික තේරුම් ගන්න ඕනේ. ඔය ටික තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඔබ සම්පූර්ණයෙන් තේරුම් ගත්තද? යම් කිසි කෙනෙකුට සම්පූර්ණයෙන් මේ தත්ත්වය තේරුණාද? දැකගත්තද? ඒ තැනකට ආයේ මොකුත්ම කෙලෙස් ධර්මයක් උපදින්නේ නැහැ. ඇයි? Tamanට ඕන හැටියට මේ ජීවිතය තියාගන්නත් බෑ. මේක හැම වෙලේම වෙනස් වෙනවා. Tamanට ඕන හැටියට තියාගන්නත් බෑ. මේක හැම වෙලේම වෙනස් වෙනවා කෙනෙක්. ඉතින් ඔන්න ඕක අපේ ළඟ තියෙන මේ ක්‍රියාකාරීත්වය අත්දකින්න ඕනේ අපි කවදාවත් දවසක. ඒක අත්දකින්න නම් මෙන්න මේ චිත්ත පරම්පරාවට හෝ මේ රූප පරම්පරාවට හෝ නැත්නම් වේදනා පරම්පරාවට හෝ සමවැද ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකාග්‍ර හිතකින් ඒ පිළිබඳව අවධානය යොමු කරගෙන අපිට ඒක දැක ගන්න පුළුවන්කම තියෙනවා. හරි? අන්න ඒක දැක ගැනීම සඳහා තමයි අපි ඊට පෙර ආතුව තියෙන විදර්ශනා ටික කරගෙන යන්නේ. හරිද? සතර කමඨහන වඩමින් ඒ විදර්ශනාවන් කරන්නේ අන්න ඒක දැක ගැනීම සඳහා. බලන්න අරගෙන මහා සතිපට්ඨාන දේශනාව ඒකේ දැන් ඕන අපි හිතමුකෝ ආනාපාන සතිය නැත්නම් ධාතු මනසිකාරය ගත්තා කියලා නැත්නම් ආනාපාන සතිය ගත්තා කියලා නැත්නම් නවසියතික ගත්තා කියන්නකෝ. ඔය හැම එකම අසුභ භාවනාව ආරම්භ බලන්න. භාවනා කමඨහන විස්තර කරලා ඊළඟට තියෙන්නේ මොකද්ද? ඉති අජ්ජත්තං වා ඉති බහිද්ධාවා අජ්ජත් බහිද්ධාවා තමන්ගේ වශයෙන් අනුන්ගේ වශයෙන් දෙදෙනාම වශයෙන් බලන්න කියලා.
හරිද? ඒ කියන්නේ දෙදෙනාම වශයෙන් පිරික්සන. ඉස්සර තමන්ගේ වශයෙන්, ඊට පස්සේ බහිද්දාවා කියන අනුන්ගේ වශයෙන්, ඊට පස්සේ සංසන්දනාත්මක දෙපැත්තෙන්. අන්න ඒ පියවරත් ඉවරුනහම නේද තියෙන්නේ ඒ පියවරත් ඉවරුනහම පස්සේ තමයි තියෙන්නේ සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා නේද? ඒ කියන්නේ අර දැඩි ලෝභය අපේ හිතවල තියෙන අයින් කරගෙන තමයි ඇතිවීම අයින් කරනකොට තමයි ඇතිවීම නැතිවීම අපිට ප්‍රකට වෙන්නේ. අපි කියන්නේ උද්‍යව්‍ය ඥානය ඇති වෙනවා කියලා. එතකොට මේ උද්‍යව්‍ය ඥානය ඇති වෙන තුරු අපි මේ ටික කරගෙන යන්න ඕනේ. ඇතිවීම නැතිවීම ප්‍රකට කරගෙන යන්න ඕනේ. ඉතින් සතිපට්ඨාන දේශනාවෙන් සිද්ධ වෙන්නේ අන්න ඒක තමයි. හරිද? සිද්ධ වෙන්නේ එහෙම ඇති කරගෙන යෑම. එතකොට එහෙම හිමින් මේක වර්ධනය කරලා ඇතිවීම නැතිවීම කියන එක ප්‍රකට වුණාට පස්සේ ප්‍රකට වුණා කියන හොඳට දැනුණාට පස්සේ අන්න ඒකේ පිරික්සනවා නිට්ටයද අනිත්‍යද කියලා. එතකොට මොකද්ද එන ප්‍රතිඵලය? අනිත්‍යයි කියලා. අන්න ඒකේ තුලින් පිරික්සනවා ආත්මද අනාත්මද කියලා. ඒ කියන්නේ මට ඕන හැටියටද මේක මේ වැඩපිළිවෙල යන්නේ නැත්නම් වෙනත් විදිහකටද යන්නේ කියලා පිරික්සනකොට හොඳට තේරෙනවා මේක මට ඕන හැටියට වෙනස් වෙන්නේ නෑ කියලා. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ අපි තෝරගන්න පෙර ආතුව ඔය ආකාරයට අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තෝරගන්න පෙර ආතුව ඔය ආකාරයට මොකද කරන්න ඕනේ? භාවනා වර්ධනය කළ සමුදය වය ප්‍රකට කරගන්න ඕනේ. නැත්නම් මොකේද අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ බලන්නේ කීයේදී? ඒ සමුදය වය ප්‍රකට කරගත්තාම ඇතිවීම නැතිවීම Tamanට අත්දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට සම්බන්ධිලා ඒක අත්දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්ද මේක හරිම ප්‍රායෝගික වැඩපිළිවෙලක් අපිට ලැබිලා තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ පිළිබඳව තව අපි බොහෝ දේවල් සාකච්ඡා කරන්න ඕනේ. මේ කොටස් වැටෙන්නේ දිට්ඨි විසුද්ධිය කියන කොටසටයි. අපි සීල විසුද්ධිය ගැන බොහෝ කරුණු කතා කරා. තව කතා කරන්න තියෙනවා. චිත්ත විසුද්ධිය ගැන බොහෝ කරුණු කතා කරා. තවත් කතා කරන්න තියෙනවා. මේ කරුණ අද තමයි ඉස්සෙල්ලාම අපි සාකච්ඡා කරේ. මේක වැටෙන්නේ දිට්ඨි විසුද්ධිය කියන පැත්තට. නාම රූප පරම්පරාව හඳුනා ගැනීම මේ සත්‍යයේ පුද්ගලයෙක් කියලා හිතාගෙන ඉන්න එක නෑ. මේක නාම පරම්පරාවක්. රූප පරම්පරාවක් තමයි මේ කියලා හොඳට තේරෙන්න ඕනේ. තමන්ගේ තුලින් දැක ගන්න ඕනේ. එතකොට තමයි කෙලස් ධර්මයන් අඩු වෙලා ඒ ඇත්ත తත්වය යම් කිසි තැනකදී තමන් දැක්කොත් මොකද වෙන්නේ? සෝවාන් ඵලස්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒකින්ද මේ ආය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා, අදිෂ්ඨාන කරනවා. තමන්ගේ බාහුවලය උදා හරියම්බ කරගත්ත ධනෙ විපෑදම් කරලා ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිදු කරන්න ඕනේ අය කියලා අදහසක් අරගෙන මං විතරක් බණ අහලා නෙවෙයි අන් අයටත් මේ ධර්මය දානමය පුණ්‍ය කර්මයක් විදිහට කටයුතු කරන්න ඕනේ කියලා පරාර්ථකාමීව අන් අය කෙරේ කටයුතු කිරීමෙන් මේ අත්යන් තුල ජනිතුනා වූ පුණ්‍ය ශක්තිය මේ තාම වටින කාරණාවක්. කෙනෙක් ධර්මයේ බිදක් අහලා තමන්ගේ ජීවිතය සකස් කරගත්තොත් සමහරට අනාගතයේ අපායයන්ට තියෙන කෙනෙක්ගේ අපාගාමී ගමන වෙනස් වෙන්න පුළුවන්. මහා දුක් ගොඩක් විඳින්න තිබ්බ කෙනෙක්ගේ දුක් නැති වෙන්න හේතුවක් වෙනවා. ඉතින් ඒකින්ද අපි මේ කරපු වැඩේ ලේසි පාසු කාරණාවක් නෙවෙයි. ඒක අපි බොහෝම පුණ්‍ය අනුමෝදනා කරනවා. මේ අත්තන්ට ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිද්ධ කරපු මේ අත්තන්ට හැකි ඉක්මනින් ධර්ම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා, අනුෂ්ඨාන කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.